දකුණු ඉන්දියානු ඉතිහාසයේ දේශපාලනික මෙන්ම සංස්කෘතික වශයෙන්ද සුවිශේෂී වැදගත්කමකින් යුක්ත රාජ්‍ය අවධියක් විදිහට පල්ලව රාජධානී අවධිය පිළිබඳව අපි කලින් වීඩියෝ එක කතා කළා. විශේෂයෙන්ම පල්ලව රාජධානියේ දේශපාලන බලව්‍යාප්තිය පිළිබඳව තමයි අපි කලින් වැඩසටහනකදී කතා කළේ. ඉතින් අපි අද බලාපොරොත්තු වෙනවා මේ පල්ලවයන්ගේ සංස්කෘතික කාර්යභාරය පිළිබඳව කතා කරන්න. පල්ලවයන්ගේ සංස්කෘතිය ගැන කතා කරනකොට පොදු කාරණාවක් තමයි මේ පල්ලවයන්ගේ සංස්කෘතිය සමාන වෙන්නේ දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ සංස්කෘතියත් එක්ක නෙමෙයි. මේ සංස්කෘතිය වඩාත් ගැලපෙන්නේ උතුරු ඉන්දියානු සංස්කෘතියත් එක්ක. ඉතින් මේ නිසාම ගොඩක් වෙලාවට විශ්වාස කරපු දේ තමයි උතුරු ඉන්දියාවෙන් පැමිණි ජන කොටසක් තමයි මේ පල්ලවයන් කියලා කියන්නේ. කොහොම නමුත් දකුණු ඉන්දියාව තුළ සුවිශේෂී දේශපාලන බලයක් කාංචිය කියන නගරය මුල් කරගෙන ගොඩනගාගත්ත පල්ලවයෝ දකුණු ඉන්දියානු ඉතිහාසය තුළ සංස්කෘතිකමය වශයෙන් සුවිශේෂී කාර්යභාරයන් රැසක් ඉෂ්ට කරනවා. දකුණු ඉන්දියානු සංස්කෘතියට සුවිශේෂී දේවල් කිහිපයක් එකතු කරනවා. අපි බලමු මේ පල්ලවයන් යටතේ දකුණු ඉන්දියාවේ සංස්කෘතිය කුමන ආකාරයකින්ද ක්‍රියාත්මක වෙන්නේ කියලා. පල්ලව සංස්කෘතියේ ප්‍රධාන එක් අංගයක් තමයි ආගම. පල්ලව රජවරුන් කියලා කියන්නේ හින්දු භක්තිකයන්. හින්දු ආගමේ දියුණුව සඳහා සුවිශේෂී කාර්යභාරයක් මේ පල්ලව පාලකයන් අතින් සිද්ධ වෙනවා. උතුරු ඉන්දියාවේ ගුප්ත රජවරුන් යටතේ උතුරු ඉන්දියාව තුළ හින්දු පුනර්ජීවනයක් ඇති වෙන්නේ කුමන ආකාරයෙන්ද? ඒ වගේම හින්දු ආගමික පුනර්ජීවනයක් දකුණු ඉන්දියාවේදී පල්ලව රාජවංශයේ රජවරුන් යටතේ සිද්ධ වෙනවා. මේ අවධිය වන විට දකුණු ඉන්දියාව තුළ ප්‍රධාන ආගම විදිහට හින්දු ආගම ක්‍රියාත්මක වෙනවා. මෙතෙන්දී හින්දු ආගමේ ප්‍රධාන නිකායන් දෙකක් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. එකක් තමයි ශෛව නිකාය. අනිත් එක තමයි වෛෂ්ණව නිකාය. ශිව දෙවියන් ඇදහිීම මුල් කරගත්ත නිකාය තමයි ශෛව නිකාය කියලා කියන්නේ. විෂ්ණු දෙවියන් ඇදහිීම මුල් කරගත්ත නිකාය තමයි වෛෂ්ණව නිකාය කියලා කියන්නේ. ඉතින් පල්ලව රාජවංශය තුල පාලකයෝ මේ නිකායන් දෙකටම අනුග්‍රහය ලබා දෙනවා කියලා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. හින්දු ආගම ගැන කතා කරනකොට ශෛව නිකායේ මුනිවරුන්ව නයනාර්වරු කියලා හඳුන්වලා තියෙනවා. වෛෂ්ණව නිකායේ මුනිවරුන්ව අල්වාර්වරු කියලා හඳුන්වලා තියෙනවා. ඉතින් මේ නයනාර්වරු සහ අල්වාර්වරු තම තමන්ගේ හින්දු නිකායන් දකුණු ඉන්දියාව තුළ ප්‍රබලත්වයට පත් කිරීම සඳහා ජනප්‍රිය කිරීම සඳහා විවිධ උත්සාහයන් මේ අවධියේදී මේ පල්ලව රාජධානී අවධියේදී සිද්ධ කරනවා. ඉතින් මේ කටයුතු සඳහා සුවිශේෂී අනුග්‍රහය පල්ලව පාලකයන්ගෙන් ලැබෙනවා. මේ අතරින් වෛෂ්ණව නිකායේ අල්වාර්වරු පල්ලව පාලකයන්ගේ රාජ අනුග්‍රහය ලබාගෙන මේ අවධියේදී ශෛව නිකායට වඩා ප්‍රධානත්වයට පත් කරනවා වෛෂ්ණව නිකාය. මේ අනුව රාජ අනුග්‍රහය ලැබීම පදනම් කරගෙන දකුණු ඉන්දියාව තුළ ශෛව නිකායට වඩා වෛෂ්ණව නිකාය ඉදිරියට එන ස්වභාවයක් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. නමුත් පල්ලව පාලකයෝ මේ නිකායන් දෙකටම හින්දු ආගමේ මේ ප්‍රධාන කොටස් දෙකටම එක වගේ අනුග්‍රහය දක්වනවා. පෙරිය පුරාණම් වැනි ග්‍රන්ථවල දකුණු ඉන්දියාවේ මේ පල්ලව රාජධානියේ හිටපු ශෛව සහ වෛෂ්ණව මුනිවරුන් පිළිබඳව තොරතුරු සඳහන් වෙලා තියෙනවා. ඒ අනුව ශෛව මුනිවරුන් ලෙස අප්පර්, සම්බන්දර්, මාණික්ක වාසගර්, තිරුමුලර් මෙන්න මේ වගේ මුනිවරුන් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඊට අමතරව වෛෂ්ණව මුනිවරුන් කීප දෙනෙක් පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. තිරුමංගයි, නම්මල්බාර් මෙන්න මේ වගේ අය තමයි වෛෂ්ණව මුනිවරුන් විදිහට පුරාණ ග්‍රන්ථවල සඳහන් වෙලා තියෙන්නේ. පල්ලව රාජධානියේ හිටපු බොහෝ පාලකයෝ දැඩි හින්දු ආගම් භක්තිකයෝ. මේ නිසාම පෙරිය පුරාණම් ග්‍රන්ථයේ සඳහන් වෙන ශෛව මුනිවරුන් 63 දෙනෙක්ගේ නම් අතර පල්ලව පාලකයන් දෙන්නෙක්ගේ නම් ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට හින්දු ආගමට ලොකු ප්‍රබලත්වයක් මේ දකුණු ඉන්දියාව තුළ ලැබෙනවා. පල්ලව පාලකයෝ දේවාල කෝවිල් ඉදි කරමින් මේ ආගමට අනුග්‍රහය දක්වනවා. මේ නිසාම දකුණු ඉන්දියාව තුළ හින්දු ආගමේ සුවිශේෂී දියුණුවක් දකින්න පුළුවන්කම ලැබෙනවා. කෛලාසනාථ දේවාලය, මහා බලිපුරම් දේවාල, වාතාපියේ ඉදි කරපු මල්ලිකාර්ජුන දේව කෝවිල මේ වගේ දේවාල රැසක් මේ අවදී නිර්මාණය වෙනවා. ඒ විතරක් නෙමේ ඇතැම් විට පාලකයෝ හින්දු දේවාල සඳහා ඉඩකඩම් පූජා කිරීම වගේ දේවල් පවා කළා කියලා ඔවුන්ගේ අභිලේඛනවල සඳහන් වෙලා තියෙනවා. පල්ලව රජවරුන් හින්දු ආගමට අනුග්‍රහය දක්වපු හින්දු ආගම් භක්තිකයෝ වුණාට මුල් කාලයේදී මේ පල්ලව රාජධානිය තුළ දැඩි ආගමික සහනශීලී බවක් ක්‍රියාත්මක වුණා කියන්න කරුණු කාරණා තියෙනවා. ප්‍රධාන වශයෙන්ම හියුන්සාන් හාමුදුරුවන්ගේ වාර්තාවේ මේ පිළිබඳ තොරතුරු රසක් අපිට ලබා ගන්න පුළුවන්. හියුන්සාන් හාමුදුරුවෝ
පළවෙනි නරසිංහවර්මන් රජතුමාගේ කාලෙදිදී දකුණු ඉන්දියාවට එනවා. මේ හාමුදුරුවෝ දකුණු ඉන්දියාවේ කාංචි නගරය පිළිබඳව එහෙම නැත්නම් මේ පල්ලවයන්ගේ අගනගරය වෙච්ච කාංචි නගරය පිළිබඳ සුවිශේෂී තොරතුරු කීපයක් ඉදිරිපත් කරනවා. මේකේ සඳහන් වන ආකාරයට මේ කාංචි නගරය තුල තේරවාදී බෞද්ධ මධ්‍යස්ථාන 100කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ වයේ තේරවාදී භික්ෂූන් වහන්සේලා 10000කට වැඩි ප්‍රමාණයක් වාසය කරලා තියෙනවා කියලා සඳහන් කරනවා. ඒ විතරක් නෙමෙයි මේ කාංචි නගරය තුල ජෛන ආරාම 80ක් විතර තිබුණායි කියලාත් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ අනුව අපිට බලනකොට පැහැදිලි වෙන්නේ මේ පල්ලව පාලකයන් යටතේ ආගමික සහනශීලී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුණා කියන එක. කොහොම නමුත් පසුකාලීනව පල්ලව පාලකයෝ අනුගමනය කරපු අන්‍ය ආගම් විරෝධී ප්‍රතිපත්ති නිසා පස්සේ කාලෙක ජෛන ආගම සහ බුදු දහම පල්ලව රාජධානියෙන් පිරිහිලා යනවා. විශේෂයෙන්ම වෛෂ්ණව ආගමේ අල්වාර්වරු කියන මුනිවරුන්ගේ ඉගැන්වීම් අනුව අන්‍ය ආගම් ප්‍රතික්ෂේප කරන්න පෙළඹෙනවා පල්ලව පාලකයෝ. මේකට හොඳම උදාහරණය තමයි පළවෙනි මහේන්ද්‍රවර්මන් රජතුමා. අල්වාර්වරු කියලා හඳුන්වපු ශෛව මුනිවරුන්ගේ ඉගැන්වීම් පිළිගත්ත මේ පළවෙනි මහේන්ද්‍රවර්මන් රජතුමා තමන්ගේ රාජධානිය තුල බෞද්ධ ජෛන වැනි අනෙකුත් ආගම් විනාශ කරන්න කටයුතු කරනවා. අන්‍ය ආගම් ප්‍රතික්ෂේප කරපු ඇතැම් පල්ලව පාලකයෝ වෙනත් ආගම්වල සිද්ධස්ථානවලට අයිති ඉඩකඩම් පවා හින්දු ආගමේ දේවාලවලට පූජා කරනවා. ඇතැම් ආගමික සිද්ධස්ථාන කඩලා බිඳලා දාලා ඒ තැන්වල හින්දු දේවාල ගොඩනගන්න කටයුතු කරනවා. මේකට හොඳම උදාහරණය තමයි පළවෙනි මහේන්ද්‍රවර්මන් රජතුමා. මේ පළවෙනි මහේන්ද්‍රවර්මන් රජතුමාට අයිති සෙල්ලිපියක් තියෙනවා ත්‍රිචිනපොලි කියන ස්ථානයේ. මේ සෙල්ලිපියේ සඳහන් වෙලා තියෙනවා දකුණු ඉන්දියාවේ තිබිච්ච පාටලීපුත්තිරම් කියලා නගරයේ තිබිච්ච ජෛන ආරාමයක් කඩලා බිඳලා දාලා එතන ශිව දෙවියන් වෙනුවෙන් දේවාලයක් ඉදි කළා කියලා. එතකොට මේකෙන් අපිට පැහැදිලි වෙනවා මේ පල්ලව පාලකයන් යටතේ පස්සේ කාලෙකදී ආගමික සහනශීලී බව ටික ටික නැති වෙලා ගිහිල්ලා ඒ වෙනුවට හින්දු ආගමට අනුග්‍රහය දක්වන්න පටන් ගත්තා. ඒ නිසා හින්දු ආගම උද්දීපනය වුණා කියන එක. ඉතින් අර මුලින් තිබෙච්ච ආගමික සහනශීලී බව පස්සේ කාලෙකදී පල්ලව රාජධානියෙන් නැති වෙලා යනවා. අර ත්‍රිචිනපොලි සෙල්ලිපියේ සඳහන් වන පාටලීපුත්තිරම් නගරය කියලා කියන්නේ අපි අර කලින් වැඩසටහන් වලදී කතා කරපු උතුරු ඉන්දියාවේ තියෙන පාටලීපුත්‍ර නගරය නෙමෙයි, මේක දකුණු ඉන්දියාවේ පිහිටි නගරයක්. ඉතින් කොහොම නමුත් මුල් කාලයේදී ආගමික සහනශීලී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙච්ච මේ පල්ලව රාජධානිය තුල අවසාන කාලයේදී ක්‍රමයෙන් මේ ආගමික සහනශීලී බව නැති වෙලා යනවා. එහෙම නැති වෙලා ගිහිල්ලා හින්දු ආගම පමණක් මේ රාජ්‍ය තුල ක්‍රියාත්මක වෙනවා. මේ නිසා එක් පැත්තකින් හින්දු ආගමේ පුනර්ජීවනයක් පල්ලව රාජධානිය තුල නිර්මාණය වෙනවා. පල්ලවයන්ගේ සංස්කෘතිය පිළිබඳ කතා කරනකොට අපිට වැදගත් එක් කාරණාවක් තමයි මේ පල්ලව සංස්කෘතිය තුල දකින්න පුළුවන්කම ලැබෙන්නේ උතුරු ඉන්දියාවේ සංස්කෘතික ලක්ෂණ. ඒකට හොඳම උදාහරණයක් තමයි මේ පල්ලවයෝ ඇතැම් අවස්ථාවලදී අශ්වමේධ යාගය, ව්‍යාජපේය යාගය වගේ උතුරු ඉන්දියාවේ වෛදික ඉගැන්වීම් වල තිබිච්ච බ්‍රාහ්මණ යාග හෝම පැවැත්වුවා කියන්නේ සාක්ෂි සාධක ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම ශිව ස්කන්ධවර්මන් කියන පාලකයා මේ යාගහෝම පැවැත්වුවා කියලා මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපිට මේකෙන් පැහැදිලි මේ දකුණු ඉන්දියාව තුල පල්ලවයන් යටතේ උතුරු ඉන්දියාවේ සංස්කෘතික ලක්ෂණ සමහරක් ක්‍රියාත්මක වුණා කියන එක. විශේෂයෙන්ම වෛදික සංස්කෘතියට අදාළ යම් යම් දේවල් දකුණු ඉන්දියාව තුල ප්‍රචලිත වෙලා තිබුණා කියන්න පුළුවන්. පල්ලව සංස්කෘතියේ තවත් වැදගත් අංගයක් තමයි ඔවුන්ගේ ගෘහ නිර්මාණය. පල්ලව ගෘහ නිර්මාණය ගැන කතා කරනකොට විශේෂ ලක්ෂණය තමයි ශෛලමය ගොඩනැගිලි තමයි මේ අවධියේ නිර්මාණය වෙන්නේ. ඉතින් ශෛලමය ගෘහ නිර්මාණ කලාවේ විශිෂ්ටතම අවධියක් විදියට අපිට මෙන්න මේ පල්ලව රාජ්‍ය අවධිය හඳුන්වන්න පුළුවන්. මේ පල්ලව ගෘහ නිර්මාණය ගැන කතා කරනකොට අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි පිහිටිගල හාරා හෝ පිහිටිගල කපා සිදු කළ නිර්මාණ. දෙවෙනි එක තමයි ගල් යොදාගෙන කරන ලද නිර්මාණ. මේ විදිහට කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. මේකෙන් අපි මුලින්ම කතා කරමු පිහිටිගල හාරා හෝ කපා සිදු කළ නිර්මාණ පිළිබඳව. මේකෙදි සිද්ධ වෙන්නේ ස්වභාවිකවම පිහිටන ගලක් ඇතුළට හැරීමෙන් හෝ එහෙමත් නැත්නම් අනවශ්‍ය කොටස් කපා ඉවත් කිරීමෙන් ගෘහ නිර්මාණය සිද්ධ කරන එක. මේ ක්‍රමය ආරම්භ වෙන්නේ පළවෙනි මහේන්ද්‍රවර්මන් රජතුමාගේ කාලේ කියලා තමයි මූලාශ්‍ර සාධක අනුව පිළිගන්නේ. ඉතින් මේ පිහිටිගල හාරා හෝ කපා සිදු කළ නිර්මාණ ගැන කතා කරනකොට ප්‍රධාන අවධි දෙකක් වැදගත් වෙනවා. එකක් තමයි පළවෙනි මහේන්ද්‍රවර්මන් රජතුමාගේ රාජ්‍ය අවධිය. අනිත් එක තමයි පළවෙනි නරසිංහවර්මන් රජතුමාගේ රාජ්‍ය අවධිය. පළවෙනි මහේන්ද්‍රවර්මන් රජතුමාගේ රාජ්‍ය අවධියේදී සිද්ධ වෙන ගොඩක් වෙලාවට පිහිටිගල ඇතුළට හාරලා
ලෙන් දේවාල නිර්මාණය කරන එක. ඉතින් මේකෙදි ඉතා චාම් ලෙන් දේවාල තමයි නිර්මාණය වුණේ. අඩි 7ක් විතර උස කුළුණු වලින් යුක්ත ඊට පස්සේ විශාල ශාලාවකින් යුක්ත දේවාලයක් තමයි නිර්මාණය වුණේ. මේ දේවාලයේ පිටුපසට වෙන්න කුඩා කුටි එකක් හෝ කීපයක් නිර්මාණය කරලා තිබුණා. මේ දේවාලයේ ඉදිරිපසම තමයි අර මම කියපු අඩි 7ක් විතර උස විශාල කුළුණු දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේවා ඉතා චාම් ආකාරයෙන් තමයි මේ පළවෙනි මහේන්ද්‍රවර්මන් රජුගේ අවධියේදී නිර්මාණය වෙන්නේ. මේ පිහිටිගල යොදාගෙන කරපු නිර්මාණ කලාවේ විශිෂ්ටතම අවධියක් නිර්මාණය වෙන්නේ පළවෙනි නරසිංහවර්මන් රජතුමාගේ කාලෙදී. මේ පළවෙනි නරසිංහවර්මන් රජතුමාගේ කාලෙදී මහා මල්ලපුරම් ප්‍රදේශයේ මණ්ඩප සහ රත කියලා හඳුන්වපු දේවාල ගොඩනැගිලි වර්ග දෙකක් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. මෙතෙන්දී මණ්ඩප කියලා කියන්නේ පිහිටිගල ඇතුළට හාරලා කරපු නිර්මාණ. රත කියලා කියන්නේ පිහිටිගල කපලා රතයක ආකාරයෙන් නිර්මාණය කරපු දේවාල. මේ නරසිංහවර්මන් රජතුමාගේ කාලෙදී නිර්මාණය කරපු මණ්ඩප දේවාල ගැන කතා කරනකොට ඒවා පළවෙනි මහේන්ද්‍රවර්මන් රජුගේ අවධියේ නිර්මාණය කරපු ලෙන් දේවාල වලට වඩා තරමක් විසිතුරු කැටයමින් අලංකාර කරලා තියෙනවා. ඉතින් මේ විසිතුරු කැටයම් වලින් කුළුණු සහ අනෙකුත් ස්ථාන අලංකාර කිරීම නිසා අපිට කියන්න පුළුවන් මේ මණ්ඩප දේවාල ක්‍රමයේ අභිවර්ධන යුගයක් එහෙම නැත්නම් තවත් දියුණුවට පත්වෙච්ච යුගයක් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. පිහිටිගල යොදාගෙන සිදු කළ නිර්මාණ අතර වඩාත් වැදගත්ම වෙන්නේ මාමල්ලපුරම් කලා මධ්‍යස්ථානයේ තියෙන මාමල්ලපුරම් නගරයේ තියෙන රත දේවාල. මේවා ඊටා කුඩා ප්‍රමාණයේ දේවාල මේවා නිර්මාණය කළ තියෙන රතයක ආකෘතියක් අනුව. මේකෙදි ස්වභාවිකවම පිහිටන කුඩා ගලක් අනවශ්‍ය කොටස් කපලා ඉවත් කරලා තමයි මේ රත දේවාල නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ රත දේවාල 12ක් විතර මේ මාමල්ලපුරම් නගරේ දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒ අතර මහා ಭಾರತයේ පාණ්ඩව කුමාරවරුන් 5 දෙනාගෙන් නමින් සකස් කරපු රත දේවාලත් දකින්න පුළුවන්කම ලැබෙනවා. උදාහරණ විදිහට අර්ජුන, භීම, සහදේව්, නකුල් මෙන්න මේ නම් වලින් හඳුන්වන රත දකින්න පුළුවන්කම ලැබෙනවා. එතකොට මේ රත දේවාල වුණත් විසිතුරු කැටයම් වලින් සහ මූර්ති වලින් අලංකාර කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ නිසා මේක ඉතාමත් අලංකාර නිර්මාණයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට පළවෙනි මහේන්ද්‍රවර්මන් රජතුමාගේ කාලයේදී සහ පළවෙනි නරසිංහවර්මන් රජතුමාගේ කාලයේදී පිහිටිගල යොදාගෙන දේවාල නිර්මාණය කිරීමේ කලාව ඉතාමත් දියුණුවට පත් වෙනවා. පිහිටිගල ඇතුළට හැරීමෙන් හෝ පිහිටිගලේ අනවශ්‍ය කොටස් ඉවත් කර ගෘහ නිර්මාණය සිදු කිරීමෙන් හෝ කරන ලද නිර්මාණ රැසක් පල්ලව රාජ්‍ය තුල දකින්න පුළුවන්කම ලැබෙනවා. මම කිව්වා පළවෙනි නරසිංහවර්මන් රජතුමාට අයිති නිර්මාණ දකින්න පුළුවන්කම ලැබෙනවා කියලා මහා බලිපුරම්වර මණ්ඩප සහ රත වශයෙන්. පළවෙනි මහේන්ද්‍රවර්මන් රජතුමාගේ නිර්මාණ අපිට දකින්න පුළුවන්කම ලැබෙන ස්ථාන කීපයක් තියෙනවා. උදාහරණ විදියට ගත්තාම එකක් තමයි ත්‍රිචිනපොලි කියන ස්ථානය. තව එකක් තමයි මණ්ඩගපත්තු කියන ස්ථානය. ඒ වගේම පල්ලවාරම් කියන ස්ථානයනුත් මේ වගේ පළවෙනි මහේන්ද්‍රවර්මන් රජතුමාගේ කාලේ නිර්මාණය වෙච්ච පිහිටිගල හාරලා නිර්මාණය කරපු නිර්මාණ දකින්න පුළුවන්කම ලැබෙනවා. පල්ලව ගෘහ නිර්මාණයේ දෙවනි වර්ගය අපි කතා කළා ගල් යොදාගෙන නිර්මාණය කරපු ගෘහ නිර්මාණ. මේකෙදි සිද්ධ වෙන්නේ පිහිටිගලෙන් වෙන් කරගත්ත ශෛලමය කොටස් යොදාගෙන විශාල ප්‍රමාණයේ ගෘහ නිර්මාණ සිද්ධ කිරීම. මේ විදිහට ගල් යොදාගෙන සිදු කරපු නිර්මාණ ගැන කතා කරනකොට ප්‍රධාන ශෛලීන් දෙකක් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. එකක් තමයි මාරවර්මන් රාජසිංහ ශෛලිය, අනිත් එක තමයි නන්දිවර්මන් ශෛලිය. මේ අතරින් මාරවර්මන් රාජසිංහ ශෛලියට අනුව නිර්මාණය කරපු නිර්මාණ කාංචිය දකින්න පුළුවන්කම තියෙනවා. කාංචියේ ස්ථාන දෙකක් තියෙනවා. එකක් තමයි කාංචියේ වෛකුණ්ඨ පෙරුමාල් දේවාලය. අනිත් එක තමයි කාංචියේ කෛලාශනාථ දේවාලය. ඊට අමතරව ඊගාව සම්ප්‍රදාය තමයි අපි කතා කළේ නන්දිවර්මන ශෛලිය. මේ නන්දිවර්මන ශෛලියට අයිති දේවාල කීපයකුත් අපිට ඉන්දියාවෙන් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එකක් තමයි කාංචියේ මාතාංගේශ්වර දේවාලය. අනිත් එක තමයි තිරුක්තන්හි වීරතානේශ්වර දේවාලය. එතකොට මෙන්න මේ විදිහේ ප්‍රධාන ශෛලීන් දෙකක් තමයි අපිට ගල් යොදාගෙන කරන ලද නිර්මාණ විදියට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මාරවර්මන් රාජසිංහ ශෛලිය සහ නන්දිවර්මන් ශෛලිය. මේ ශෛලීන් දෙකම ගැන කතා කරනකොට පොදුවේ අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා මණ්ඩපය සහ ගර්භගෘහය කියලා කොටස් දෙකකින් දකින්න පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ මේ දේවාල වටා ප්‍රාකාරයක් ප්‍රදක්ෂිනාපතයක් තියෙන ස්වභාවයක් අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. ඊට අමතරව මේ දේවාලයේ ගර්භගෘහයට ඉහළින්
ශිඛරාකාරයෙන් හෝ පිරමීඩාකාරයෙන් නිර්මාණය කරලා තියෙන ආකාරය අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. මේකෙදි මාරවර්මන් රාජසිංහ ශෛලිය කියලා කියන්නේ තරමක් අලංකාර ශෛලියක් වෙනවා. විවිධ කැටයම් මූර්ති වලින් අලංකාර කරලා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. නමුත් නන්දිවර්මන් ශෛලිය වෙනකොට තරමක් චාම් ආකාරයෙන් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ තරම් විසිතුරු කැටයමකින් යුක්තව නිර්මාණය කරලා නැහැ. ඉතින් මේ නිසා අපිට හිතන්න පුළුවන් දේ තමයි මේ ගෘහ නිර්මාණ ශිල්පයේ යම්කිසි පරිහානියක් නන්දිවර්මන් රාජ්‍ය අවධිය වෙනකොට ඇති වෙන්න ඇති කියලා අපිට හිතන්න පුළුවන්. කොහොම නමුත් දකුණු ඉන්දියානු ඉතිහාසය තුළ ශෛලමය ගෘහ නිර්මාණ කලාවේ සුවිශේෂී දියුණුවක් ඇති වෙච්ච අවධියක් විදියට පල්ලව රාජධානි අවධිය අපිට හඳුන්වන්න පුළුවන්. සංස්කෘතික වශයෙන් වැදගත් වෙන්නේ පල්ලවයන්ගේ ගෘහ නිර්මාණ කලාව විතරක් නෙමෙයි. පල්ලවයන්ගේ මූර්ති හා කැටයම් කලාවත් ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන්ම පල්ලව දේවාලවල අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා දේවාලවල බිත්ති, කුළුණු, අලංකාර මූර්ති වලින් සහ කැටයම් වලින් අලංකාර කරලා තියෙන ආකාරය. විෂ්ණු, සූර්ය, දුර්ගා, ගජලක්ෂ්මී මෙන්න මේ වගේ දෙවිවරුන්ගේ රූප වලින් තමයි දේවාලවල බිත්ති සහ කුළුණු අලංකාර කරලා තියෙන්නේ. ඊට අමතරව සිංහ රූප වලින් අලංකාර කරලා තියෙනවා දකින්න පුළුවන්කම ලැබෙනවා. පල්ලව රාජධානියේ කැටයම් සහ මූර්ති දකින්න පුළුවන් සුවිශේෂී ස්ථානයක් විදිහට මහා මල්ලපුරම් නගරයේ දේවාල අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. මේ මහා මල්ලපුරම් නගරයේ නිර්මාණය කරලා තියෙන ඇතැම් දේවාලවල බිත්තිවල සහ කණුවල පල්ලව රජවරුන්ගේ සහ බිසෝවරුන්ගේ මූර්ති නිර්මාණය කරලා තියෙන ආකාරය දකින්න පුළුවන්කම ලැබෙනවා. මහා මල්ලපුරම් වල දකින්න පුළුවන් එක දේවාලයක් තමයි කෛලාශනාථ දේවාලය කියලා කියන්නේ. මේ කෛලාශනාථ දේවාලයේ මේ වගේ රජවරුන්ගේ සහ බිසෝවරුන්ගේ රූප කීපයක් නිර්මාණය කරලා තියෙන ආකාරය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම මහේන්ද්‍රවර්මන් සහ සිංහ විෂ්ණු කියන පාලකයෝ ඒගොල්ලන්ගේ බිසෝවරුන් සමග හිඳගෙන සිටින ආකාරය මේ කෛලාශනාථ දේවාලයේ නිර්මාණය කරලා තියෙනවා. මේ කෛලාශනාථ දේවාලය කියලා කියන්නේ මහා මල්ලපුරම් නගරයේ නිර්මාණය කරලා තියෙන කෛලාශනාථ දේවාලය. ඉතින් මේ මූර්ති සහ කැටයම් තුලින් අපිට පැහැදිලි වෙනවා මේ පල්ලවයන් දක්ෂතාවයේ දක්වලා තියෙන්නේ ගෘහ නිර්මාණයට විතරක් නෙමෙයි. කැටයම් සහ මූර්ති කලාවටත් දක්ෂතාවයේ දක්වලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මේ මහා මල්ලපුරම් නගරේ එක විශේෂ කැටයමක් තියෙනවා. සාගරයට මුහුණලා පිහිටලා තියෙන විශාල පර්වතයක නිර්මාණය කරපු සුවිශේෂී කැටයමක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේක අඩි 23ක් විතර උසයි, අඩි 30ක් විතර පළලයි. මේක ගංගා නදියේ අවරෝහණය කියලා තමයි මේක හඳුන්වලා තියෙන්නේ. මේ කැටයමේ දෙවිවරුන්, තාපසයන්, සතුන් ඊටමත් අලංකාර ලෙස නිර්මාණය කරලා තියෙනවා. විශේෂයෙන්ම සතුන්ගේ රූප නිර්මාණය කරනකොට ඊටමත් තාත්වික ආකාරයෙන් නිර්මාණය කරලා තියෙනවා. මේ කැටයම සම්පූර්ණයෙන්ම අල්පෝන්නත කැටයමක් විදිහට තමයි දකින්න පුළුවන්කම ලැබෙන්නේ. නමුත් මේකේ එකිනෙක රූප ඉතා පැහැදිලිව නිර්මාණය කරලා තියෙනවා. ඇතුන්, ඊට පස්සේ වඳුරු රංචුවක්, ඊටත් පස්සේ තපස් රකින්න බලලෙක්, මෙන්න මේ වගේ විවිධ රූප රැසක් මේකේ නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේවා ඉතාමත් අලංකාර විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඉන්දියාව තුල දකින්න පුළුවන් විශාලතම අල්පෝන්නත කැටයම තමයි මෙන්න මේ මහා මල්ලපුරම් නගරයේ දකින්න පුළුවන්කම ලැබෙන ගංගා නදිය අවරෝහණය කියන කැටයම. ඉතින් මේ කැටයම් සහ මූර්ති දිහා බලනකොට ඉන්දියානු ඉතිහාසය තුල පල්ලවයන් යටතේ කැටයම් සහ මූර්ති කලාවේ සුවිශේෂී දියුණුවක් ඇති වුණා කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා. පල්ලව සංස්කෘතියේ අනෙක් වැදගත්ම අංගය තමයි භාෂාව හා සාහිත්‍යය. මේ කාලෙදී හින්දු ආගමේ සුවිශේෂී දියුණුවත් එක්ක ද්‍රවිඩ භාෂාව ඊටාම දියුණුවට පත් වෙනවා. නමුත් රාජ අනුග්‍රහය ලැබෙනවා සංස්කෘත භාෂාවට. මේ නිසා සංස්කෘත භාෂාවත් ඊටාම දියුණු තත්වයකට මේ අවධියේ පත් වෙනවා. මේ ද්‍රවිඩ භාෂාවෙන් වගේම සංස්කෘත භාෂාවෙන්ද පොත්පත් රැසක් මේ අවධියේදී රචනා වෙනවා. පල්ලවයන් විසින් භාවිත කරපු අක්ෂර පල්ලව ග්‍රන්ථාක්ෂර කියලා තමයි හඳුන්වන්නේ. මේ පල්ලව ග්‍රන්ථාක්ෂරවල බලපෑම ලංකාවටත් අග්නිදිග ආසියානු රටවලටත් ලැබෙනවා. විශේෂයෙන්ම මේ කාලේ වෙනකොට ලංකාවේ පැවති අක්ෂර මාලාව වටකුරු ස්වභාවයකට සකස් වෙන්න මේ පල්ලව ග්‍රන්ථාක්ෂරවල බලපෑම ලැබීම හේතුවක් වුණා කියලා තමයි විද්වතුන් ප්‍රකාශ කරන්නේ. කොහොම නමුත් මේ පල්ලව රජවරුන් යටතේ භාෂාව සාහිත්‍ය සුවිශේෂී දියුණුවක් ලබනවා. ද්‍රවිඩ භාෂාව සහ සංස්කෘත භාෂාව ඒ අතරින් විශේෂ තැනක් ගන්නවා. මේ පල්ලව රජවරුන් යටතේ පල්ලව රාජසභාවේ සේවය කරපු උගත් පඬිවරුන් පිළිබඳව මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. එකක් තමයි භාරවී කියලා කියන්නේ. සිංහ විෂ්ණු රජතුමාගේ රාජසභාවේ හිටපු පඬිවරයෙක්. මේ භාරවී විසින් කිරාතාර්ජුන කියලා හඳුන්වන
කෘතියක් රචනා කරනවා. ඒ වගේම තමයි දෙවන නරසිංහවර්මන් රජතුමාගේ රාජසභාවේ සේවය කරපු ප්‍රසිද්ධ පඬිවරයෙක් තමයි දණ්ඩීන් කියලා කියන්නේ. මේ දණ්ඩීන් විසින් දශකුමාර චරිතය සහ කාව්‍ය දර්ශය කියන ප්‍රසිද්ධ ග්‍රන්ථ දෙක රචනා කළා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ පඬිවරුන්ට සුවිශේෂී අනුග්‍රහයක් පල්ලව පාලකයන්ගෙන් ලැබෙනවා. ඒ වගේම තමයි මේ වගේ පඬිවරුන් බිහි වෙන්න මේ පල්ලව රාජධානිය තුල තිබෙච්ච අධ්‍යාපනික තත්වය හේතුවක් වෙන්න ඇති කියලා විශ්වාස කරන්න පුළුවන්. මොකද හියුන්සාන් හාමුදුරුවෝ වාර්තා කරනවා නාලන්දා විශ්වවිද්‍යාලයේ පීඨයක් මේ කාංචිය තුල පවා තිබුණයි කියලා. ඒ විතරක් නෙමෙයි මේ පඬිවරුන්ට අමතරව ඇතැම් අවස්ථාවලදී පල්ලව රජවරුන් පවා සාහිත්‍යකරණයේ යෙදিলা තියෙනවා. හොඳම උදාහරණය තමයි පළවෙනි මහේන්ද්‍රවර්මන් රජතුමා. මේ පළවෙනි මහේන්ද්‍රවර්මන් රජතුමා මත්ත විලාස ප්‍රහසන කියලා කෘතියක් රචනා කරනවා. ඒ වගේම තමයි ඉන්දියාවේ ලියවිච්ච තවත් සාහිත්‍ය කෘතියක් තමයි භගවත්ජුන කියලා කියන්නේ. මේකත් පළවෙනි මහේන්ද්‍රවර්මන් රජතුමා විසින් රචනා කරන්න ඇති කියලා නීලකණ්ඨ ශාස්ත්‍රී මහත්මයා ප්‍රකාශ කරනවා. මේකේ සඳහන් වන තොරතුරු පළවෙනි මහේන්ද්‍රවර්මන් රාජ්‍ය කාලයට ගැලපෙන නිසා තමයි එහෙම ප්‍රකාශයක් කරන්නේ. ඉතින් කොහොම නමුත් මේ කාලය තුල පල්ලව රාජසභාව තුල රාජ අනුග්‍රහය ලැබමින් ප්‍රසිද්ධ පඬිවරු ඉන්නවා විතරක් නෙමේ පල්ලව පාලකයන් පවා Tamanගේ දක්ෂතාවය යොදාගෙන සාහිත්‍ය කෘති රචනා කරනවා. මේ නිසා භාෂාවේ සාහිත්‍ය සුවිශේෂී දියුණුවක් ඇති වෙනවා. ශෛව ආගමේ මුනිවරුන් වෙච්ච නයනාර්වරු සහ වෛෂ්ණව ආගමේ මුනිවරුන් වෙච්ච අල්වාර්වරුන් Tamanගේ ආගම් ජනප්‍රිය කිරීමේ අරමුණින් භක්ති ගීත රචනා කරනවා මේ අවධියේදී. මෙන්න මේ භක්ති ගීත රචනා කරන්න පෙළඹීමත් එක්ක මේ Hindu ආගමේ මෙන්න මේ කර්තව්‍යයන් එක්ක ද්‍රවිඩ භාෂාවත් ඊටමත් විශාල දියුණුවක් මේ අවධියේදී ලබනවා. ඒකත් භාෂාව හා සාහිත්‍ය ගැන කතා කරනකොට සුවිශේෂී කාරණාවක්. මේ අවධියේදී රචනා වෙච්ච භක්ති ගීත රසක් එකට එකතු කරලා සකස් කරපු ග්‍රන්ථයක් විදිහට නාලාර්ය ප්‍රබන්ධම් කියලා හඳුන්වන ග්‍රන්ථයක් මේ අවධියේදී රචනා වුණා කියලා සඳහන් වෙලා තියෙනවා. Hindu ආගමික මුනිවරුන් රචනා කරපු භක්ති ගීත රසක් එකට එකතු කරලා තමයි මේ නාලාර්ය ප්‍රබන්ධම් කියලා හඳුන්වන මේ ග්‍රන්ථය නිර්මාණය කළා කියලා සඳහන් වෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට තමයි පල්ලව රාජධානි සමය තුල භාෂාවේ සහ සාහිත්‍යයේ දියුණුවක් නිර්මාණය වෙන්නේ. පල්ලව රාජධානියේ තිබිච්ච ප්‍රධාන වරායන් දෙක ලෙස ක්‍රියාත්මක වෙන්නේ මාමල්ලපුරම් වරාය සහ කොංජිවරම් වරාය. මේ වරායන් දෙක මුල් කරගෙන පල්ලව රාජ්‍ය විදේශ සම්බන්ධතා ගොඩනගා ගන්නවා. ලංකාවත් අග්නිදිග ආසියාවත් අතර ඇති කරගත් සම්බන්ධතා මේ අතරින් සුවිශේෂයි. ඉතින් මේ සම්බන්ධතා නිසා පල්ලව සංස්කෘතික ලක්ෂණ අග්නිදිග ආසියාවටත් ලංකාවටත් ලැබෙනවා. ප්‍රධාන වශයෙන්ම කොංජිවරම් කියන වරාය වෙළඳ කටයුතු වලදීත් සංස්කෘතික කටයුතු වලදීත් විදේශ සම්බන්ධතා පැවැත්වීමේදී එක ප්‍රධාන මධ්‍යස්ථානයක් විදිහට ක්‍රියාත්මක වුණා කියලා මූලාශ්‍රවල සඳහන් වෙලා තියෙනවා. ඉතින් සියම් දේශය, බුරුමය, චීනය, කාම්බෝජය, ජාවා සුමාත්‍රා වගේ අග්නිදිග ආසියානු රටවල් ප්‍රබල වශයෙන් මේ පල්ලව රාජ්‍යයත් එක්ක සම්බන්ධතා ගොඩ නගා ගන්නවා. මම කලින් කතා කළා දකුණු ඉන්දියාවේ පල්ලව රාජධානිය සහ ලංකාව අතර තිබිච්ච සම්බන්ධතාවල ප්‍රතිඵලයක් විදිහට දකුණු ඉන්දියානු පල්ලව බලපෑම් ලංකාවට ලැබෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ලංකාවේ අක්ෂර මාලාව තරමක් වටකුරු ස්වභාවයකට නිර්මාණය වෙන්නේ. ඒ වගේම තමයි සාහිත්‍ය කෘතිවල ආభాෂයත් ලංකාවට ලැබෙනවා. ඒකට හොඳම උදාහරණය තමයි දණ්ඩීන් විසින් රචනා කරපු කාව්‍ය දර්ශය ආදර්ශයට අරගෙන තමයි ලංකාවේ සියබස් ලකර කියන කෘතිය රචනා වුණා කියලා කියන්නේ. ඉතින් මෙහෙම බලාගෙන යනකොට අක්ෂර මාලාවට භාෂාවට වගේම සාහිත්‍යයටත් සංස්කෘතික වශයෙන් දකුණු ඉන්දියාවේ පල්ලව රාජ්‍ය බලපෑම ලංකාවට ලැබිලා තියෙනවා. ඉතින් මේකෙන් පැහැදිලි පල්ලවයන් යටතේ දකුණු ඉන්දියාවේ නිර්මාණය වෙච්ච සංස්කෘතිය බලපෑවේ ඉන්දියාවට විතරක්ම නෙමෙයි ඉන්දියාවෙන් බාහිරව තිබෙච්ච අග්නිදිග ආසියාවට සහ ලංකාව වගේ රටවල් වලට ප්‍රබල ලෙස බලපෑවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ ආකාරයේ සුවිශේෂී සංස්කෘතික දියුණුවක් පල්ලව රජවරුන් යටතේ දකුණු ඉන්දියාව තුළ නිර්මාණය වෙනවා. ඉතින් එක්තරා ආකාරයකට දකුණු ඉන්දියාවේ මුළු මහත් සංස්කෘතික කාර්යයන් සියල්ලම නිර්මාණය වීමේදී මේ පල්ලව රාජධානියෙන් ලැබෙන එහෙම නැත්නම් මේ පල්ලව පාලකයන්ගෙන් ලැබුණ දායකත්වය ඉතාමත් ඉහළයි කියලා අපිට කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපිට අවසානයේ කියන්න පුළුවන් දේ තමයි දකුණු ඉන්දියානු ඉතිහාසය තුළ දේශපාලනික වශයෙන් විතරක් නෙමෙයි සංස්කෘතික වශයෙන්ද සුවිශේෂී දියුණුවක් නිර්මාණය කරපු අවධියක් විදියට මේ පල්ලව රාජධානි අවධිය හඳුන්වන්න පුළුවන්.